එතකොට අපේ විෂය මාලාවේ තියෙන ප්‍රධාන කොටස් වලින් එකක් තමයි මේ වදන් සැකසුම කියන යම්කිසි පරිගණක මෘදුකාංගයක් සම්බන්ධව සාකච්ඡා කිරීම. ඒ යටතේ අපි Microsoft Office Word තමයි සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ මේක ඕගොල්ලන්ට ඉතාමත්ම ලේසි පාඩමක් වෙයි. මොකද ඔයාලා මේ වෙනකොට අනිවාර්යයෙන්ම ලියුමක් ටයිප් කරලා ඇති කම්පියුටර් එකේ. ලංකාවේ ගත්තොත් එහෙම 98ක් විතරම Microsoft Office Word තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ හින්දා මේක ලොකුවට හැම සියුම්ම විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. නමුත් ඔයාලට අවශ්‍ය ඕනෑම තැනකදී ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්න කිරීම කරන්න ඉගෙන ගන්නකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහමින් තමයි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මම මෙතන කියලා තියෙන දේ කියාගෙන යන දේම අහගෙන ඉන්නවා. තමන්ගේ මනස තමන්ගේ විමසන්නේ නැහැ. එහෙම විමසන්නේ නැති වෙන්න කියන දේ අහගෙන ඉඳීමෙන් ඇති වෙන අර මනසේ ඉඳා බැහිම කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ මතකය අඩු වෙලා යනවා. ඒ නිසා හැම එකම විමසමින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. මේ විෂය විතරක් නෙමෙයි හැම විෂයක්ම. හරි. එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ආවේ පරිගණකයේ ඉතිහාසය, ඊළඟට පරිගණක පද්ධතියක කොටස්, software, hardware, liveware, ඊළඟට පරිගණක ජාලකරණ ක්‍රම, දත්ත sannivedana කියන කොටස සහ ගිය සතියේ අපි සාකච්ඡා කරේ පරිගණක මෙහෙයුම් පද්ධති කියන කොටස. එතකොට මේ කොටස් ටික සාකච්ඡා කරමින් ඇවිල්ලා ඊළඟට අපිට තියෙන්නේ කම්පියුටර් එකේ වැඩ කරද්දී අපිට හම්බ වෙන ඊ타මත්ම ප්‍රායෝගික යෙදුම් හතරක් ගැන සාකච්ඡා කරන්න. එකක් තමයි Microsoft Office Word, අනිත් එක තමයි Microsoft Office Excel, අනිත් එක PowerPoint, අනිත් එක Access. ඒ අතරේ අපි සාකච්ඡා කරන තව කොටසක් ඉන්ටර්නෙට් සහ ඊමේල් ගැන. හරි. එතකොට අද තියෙන්නේ අපිට ඇත්තටම මේ ප්‍රසන්ටේෂන් එකක් බලාගෙන ඉන්න එක නෙමෙයි. ප්‍රායෝගිකවම Microsoft Office Word වල වැඩ කරන හැටි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේකෙදි මම ප්‍රැක්ටිකලි මේ ටික කරලා පෙන්නනවා. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වීඩියෝ එක පස්සේ බලාගෙන Tamanට ගිලිහුණු යමක් තියෙනවා නම් ප්‍රැක්ටිකලි කම්පියුටර් එකේ කරන්න. ඒත් එක්කම මම කියන්න ඕනේ මේ වර්ඩ් කියන එක මම ටිකක් ඉක්මනින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද වර්ඩ් කියන එක ඇත්තටම ලේසි. ටයිප් කරන එක ටයිප් සෙට් මේ කියන්නේ ටයිප් කිරීම සහ ඒ අදාළ කරුණු කාරණා තියෙන්නේ. මොකද අපිට ටිකක් තේරුම් ගන්න ටිකක් අමාරු එකක් එනවා ඉස්සරහට. ඒ තමයි ඇක්සස් කියන එක. ඇක්සස් කියන එක තේරුම් ගන්න අමාරුයි කිව්වට කාර්යාලයක වැඩ කිරීම සඳහා කාර්යාලයක් ඕටෝමැටිකලි ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාමත්ම වැදගත් වෙන software එකක් තමයි Microsoft Access කියලා කියන්නේ. මේක ටික වැඩි කාලයක් ගන්න ඕනේ. ඉගෙන ගන්නකොට ඔයාලට හරිම ආසහිතය හරිම රසවත් කොටසක් තමයි මේ Access කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට ගන්න තියෙන කාලය මම මේ Word වලට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පැහැදිලි කිරීම ප්‍රමාණවත් මදි වුණොත් කියන්නේ නැවත වතාවක් ඕනම එකක් පැහැදිලි කරලා දෙන්නම්. right. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. word processing software ගත්තාම ඇත්තටම පළවෙනි word processing software එක word නෙමෙයි.
පළවෙනි word processing software එක වෙන්නේ word star කියන එක. මේ word star කියන එක තිබ්බේ ඉස්සර මම හිතන්නේ අවුරුදු 20කටත් විතර එහා. හරි. 20කට විතර එහා word processing software එකක් හැටියට තිබ්බේ word star කියන එක. එතකොට word star කියන එක පාවිච්චි කරන්න mouse එකවත් තිබ්බේ නැහැ. ඉස්සර mouse එක හොයාගෙන තිබ්බෙත් නැති කාලේ තමයි word star තිබ්බේ. ඊළඟට ආවා word perfect කියන එක. ඒතර word perfect වලින් තමයි ලියුම් ටයිප් කරේ ඉස්සර. ඉංග්‍රීසි විතරයි කරන්න පුළුවන්කම තිබ්බේ. ඊළඟට තමයි word ආවේ. ඊට පස්සේ තමයි ඒ අතරතුර තමයි mouse එක හඳුන්වා දුන්නේ ලෝකෙට. ඔය මම කියන්නේ 1999 විතර 98 97 98 99 කාලය තුල තමයි ඔය වෙනස් වීම ටික උනේ. එහෙම පටන් ගත්ත Word කියන Microsoft Office Word කියන එක මේ වෙනකොට Office 2013 සංස්කරණයක් ඇවිල්ලා තියෙනවා. නමුත් මගේ කම්පියුටර් එකේ මේ වෙනකොටත් තියෙන්නේ මම පාවිච්චි කරන්නේ Office 2007 කියන එක. ඉතින් Office 2007 වල තියෙන විශේෂත්වය තමයි 2007 එකෙන් තමයි යම් විශේෂාංග මේ වෙනකොට පාවිච්චි කරන යම් විශේෂාංග ආරම්භ වුණේ. ඒ නිසා මේක දර්ශීය මෘදුකාංගීය සංස්කරණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට Office 2010, 2011, 2013 ඒ වගේ දේවල් ටික ඉගෙන ගන්න පුළුවන් 7 එක ඉගෙන ගත්තට පස්සේ. මොකද 7 එකේ තියෙන්නේ ඉස්සරහට මේ තියෙන හැම එකේම දර්ශීය සංස්කරණයක්. හරි. අපි එහෙමනම් පටන් ගමු. මම ස්ක්‍රීන් එක දැන් ෂෙයා කරන්න. හරි. දැන් මගේ ස්ක්‍රීන් එක මම හිතන්නේ ඔයාලට පේනවා. දැන් ඔයාලගේ කම්පියුටර්ස් වල තියෙනවා වගේ මගේ ඩෙස්ක්ටොප් එකේ අර Word වල අයිකන් එක නැහැ. ඒක තියෙන්නේ වගේ මෙන්න මෙතන. දැන් මම මේ ඩෙස්ක්ටොප් එකට මේ අයිකන් එක දාගත්තේ නැත්තේ මෙතනනොත් යම්කිසි දෙයක් කියලා දීගෙන මේ වැඩේ කරන්න. හරි ඒ කියලා දෙන දේ තමයි අපි දැන් කම්පියුටර් එකට Microsoft Office පැකේජ් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මේ ස්ටාර්ට් මෙනු එකට තමයි මේ ටික එන්නේ. දැන් මෙතන all programs කියලා තියෙනවා. මේ all programs වලට තමයි සියලුම software ටික යන්නේ අපි ඉන්ස්ටෝල් කරන. හරි? මෙන්න මේ විදිහට යනවා. එතකොට ඒකේ මම ඉන්ස්ටෝල් කරලා තියෙනවා මේ Microsoft Office package එක. මේ තියෙන්නේ Microsoft Office package එකේ අඩංගු වෙන සියලුම software. දැන් මේ පේනවා ඇති Microsoft Office Access 2007. ඊළඟට තියෙනවා Microsoft Office Excel 2007. ඊළඟට තියෙනවා Microsoft Office Brew 2007. වැඩි පාවිච්චි වෙන්නේ නැහැ අපේ මට්ටමේදී. ඊළඟට තියෙනවා Microsoft Office InfoPath 2007. ඊළඟට තියෙනවා Microsoft Office OneNote 2007. ඊළඟට තියෙනවා Microsoft Office Outlook 2007. ඊළඟට තියෙනවා Microsoft Office PowerPoint 2007. ඊළඟට තියෙනවා Microsoft Office Publisher 2007. ඊළඟට තියෙනවා Microsoft Office Word 2007. මෙන්න මේ සියලුම software bundle එකට අපි කියනවා Office package එක කියලා.
ඔෆිස් පැකේජ් එක කියන්නේ ඔන්න ඕකට. ඔෆිස් පැකේජ් එක. එතකොට ඔෆිස් පැකේජ් එකේ තියෙන software වර්ග හතරක් තමයි ඔයාලගෙන් විභාගෙට අහන්නේ. ඒ හතරක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක විතරයි ඔයාලගෙන් අහන්නේ. අනිත් සියලුම දේවල් අතහැරලා තියෙනවා විභාග මට්ටමේදී. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී මේවා අපිට අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට Microsoft Office Outlook 2007 කියන්නේ ඊමේල් යවන්න පුළුවන් software එකක්. ඊමේල් client එකක් කියලා කියනවා මේකට. ඊමේල් client. එතකොට අපිට ඊමේල් යැවීම, ඊමේල් ගෙන්වා ගැනීම, ඒ සියලුම දේවල් මේ ඊමේල් client එකෙන් කරන්න පුළුවන්. ඊමේල් එකක් යවන්න හෝ ගෙන්න ගන්න නම් අපිට තියෙන්න ඕන ඊමේල් ඇඩ්‍රස් එක. ඒතර ඉන්ටර්නෙට් සහ ඊමේල් කියන කොටසෙදී ඒ ටික අපි ඉගෙන ගමු. මේ වෙනකොටත් ඕගලන්ට ඊමේල් ඇඩ්‍රස් ඇති. නමුත් ඒ පිළිබඳව වැඩි දුරට අපි ඉගෙන ගමු මේ කොටසේ. හරි. මම මෙන්න මෙතන තියෙන පැකේජස් වලින් දැන් ඔයාලට පේනවා ඇති මේ බෑක් බටන් එක ක්ලික් කරලා මම ආපහු යන්නම්. මේ Office 2007 කියන එක මගේ මේ start menu එකේ තියෙනවා. ඊළඟට Microsoft Office PowerPoint 2007 කියන එකත් මගේ start menu එකේ තියෙනවා. හැබැයි Microsoft Office Excel කියන එක ඔය start menu එකේ නැහැ. දැන් මට නිතර පාවිච්චි කරන්න අවශ්‍ය වෙන දේවල් ටික තමයි මේ start menu එකට දාගෙන තියෙන්නේ. අපි කොහොමද මේ all programs වල පහළ තියෙන එක මේ start menu එකට ගන්න? දන්න කෙනෙක් කියන්න බලන්න. මට ඕනේ මේ Microsoft Office Excel 2007 කියන එක මේ වාගේ start menu එක start button එක ක්ලික් කරපු ගමන් මේ මෙතන පෙන්වන්න ඕනේ. කොහොමද කරගන්නේ? නැත්නම් අයිඩියා එකක් ෂෝට්කට් එකක් ඩෙස්ක්ටොප් එකට දාගන්න එක සර්. ඩෙස්ක්ටොප් එකට දාගන්න එක නෙමෙයි මං ඇහුවේ. ඒකත් මම කියලා දෙන්නම්. මං ඇහුවේ ස්ටාර්ට් මෙනු එකට ගියපු ගමන් උඩට එන ස්ටාර්ට් මෙනු එකට ඇඩ් කරගන්නේ කොහොමද ප්‍රෝග්‍රෑම් ෂෝට්කට් එක. හරි අපි බලමු. මෙහෙමයි කරන්නේ. ස්ටාර්ට් මෙනු එක ස්ටාර්ට් බටන් එක මත ක්ලික් කරලා ඒකේ all programs ගිහිල්ලා අපිට අවශ්‍ය කරන ඒ software එක අපි හොයාගන්නවා. හොයාගෙන ඒක මත right click කරනවා. දැන් මම right click කරා Microsoft Office Excel 2007 කියන එක උඩ. ඊළඟට එතකොට ඒ right click කරාට පස්සේ එනවා menu එකක්. මේ menu එකේ තියෙනවා මැද හරිය වගේ pin to start menu කියලා. ඒ කාණ්ඩේ තව එකක් තියෙනවා pin to task bar. අනික තමයි pin to start menu. පින් කරනවා කියන්නේ නිකන් අර පින් එකක් ගහලා තියන්න එතන. ඒ වගේ. එතකොට pin to start menu කියන එකට ක්ලික් කරාට පස්සේ නැවත අපි start button එක උඩ ක්ලික් කරොත් එහෙම මේ විදිහට පෙන්නනවා. ඒ අපි select කරපු software එක කෙලින්ම start button එක start menu එකේ පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි start menu එකට එකතු කරගන්නේ. start menu එකෙන් අයින් කරගන්නත් පුළුවන්. ඒක මත right click කරලා remove එහෙම නැත්නම් unpin from start menu කියලා තියෙනවා. right click කරාට පස්සේ menu එකක් එනවා. ඒ menu එකේ තියෙනවා උඩ ඉඳලා තුන්වෙනියට unpin from start menu. ඒක ක්ලික් කරාට පස්සේ unpin වෙනවා. pin කරපු එක අයින් වෙනවා. නැවතත් අවශ්‍ය නම්
අපි නිතර නිතර පාවිච්චි කරන software තමයි මේ විදිහට අපේ ආසන්නයටම ගෙනල්ලා තියාගන්නේ. into start menu. දැන් ගන්න පුළුවන්. අපි නිතරම පාවිච්චි කරන්නේ නැති software start menu එකට දාගන්නේ. නිතර නිතර ඕපන් කරන්න අවශ්‍ය කරන software තියෙනවා නම් මේ විදිහට start menu එකට ගෙනල්ලා තියාගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් මම දැන් අය කියලා දෙන්නම්. start menu එකේ තියෙන දැන් මේ word නෙමෙයි තාම. word වලට තාම ආවේ නැහැ. මේක ඇත්තට මෙහෙයුම් පද්ධතියේ තියෙන විශේෂාංගයක් ගැන තමයි මේ කතා කරන්නේ. අපි කොහොමද start menu එකේ තියෙන program icon එකක් එහෙම නැත්නම් program shortcut එකක් desktop එකට ගන්න. කියන්න බලන්න දන්නේ. හරි. ඒක ඊටාම සරලයි. මේ අපිට අවශ්‍ය කරන ඒ කියන්නේ desktop එක මතට ගන්න අවශ්‍ය කරන program shortcut icon එක උඩ මත right click කරලා එහෙම ඇදගෙන යනවා. එහෙම නැත්නම් drag කරනවා desktop එක මතට. හරිද? drag කරලා අතෑරපු ගමන් එනවා පොඩි menu එකක්. මේ menu එකේ තියෙනවා තද කළු අකුරින් create shortcuts here කියලා. ඒක උඩ ක්ලික් කරාම shortcut එකක් එනවා desktop එකට. right. start menu එකෙත් දැන් තියෙනවා desktop එකෙත් දැන් තියෙනවා. මේ විදිහට ඉතාම සරලව අපිට shortcut එකක් හදාගන්න පුළුවන් desktop එක මත. හරි. නිකන් desktop එක මත icon එකක් උඩ ක්ලික් කරලා drag කරොත් මේ විදිහට අපිට ඕන දැන්න ගෙනිහිල්ලා දාන්න පුළුවන් බව දන්නවනේ. ඒ වගේම තමයි icon එකක් මත right click කරලා drag කරලා අතෑරියොත් මොකද වෙන්නේ? පොඩි menu එකක් එනවා. මේ menu එකකින් අපිට පුළුවන් තව කොපියක් ඕනනම් ගන්න. copy here කියලා තියෙනවා. තව තියෙන ඕනනම් move here කියලා. MOVE here. එතනට move කරන්න. අය තියෙනවා create shortcuts here. shortcut එකක් හදන්න. ඕනනම් cancel කරලා දාන්න පුළුවන් මේ menu එක. හරි. copy here කියලා දුන්නොත් තවත් කොපියක් එනවා. මේ විදිහට. ඉතින් ඕක පාවිච්චි කරලා අපිට පුළුවන් folder එකක තියෙන යම්කිසි හරි ෆයිල් එකක් right click කරලා ඇදගෙන ඇවිල්ලා මම ඇදගෙන එනවා කියන වචනේ පාවිච්චි කරන්නේ ඔයාලට ඒක බේසි හුරු හින්දා. නමුත් term එක තමයි drag. drag. right? drag කරලා මට පුළුවන් මේ විදිහට drag කරන්නේ right mouse button එකෙන්. හරිද? මේක වෙනසක් තියෙනවා. ඔන්න left mouse button එකෙන් drag කරලා දැම්මට පස්සේ මේ මම folder එකක් open කරගෙන ඉන්නේ. ඒ folder එකේ තියෙනවා 3 කියලා file එක. මේ file එක මම left mouse button එකෙන් drag කරනවා desktop එකට දැන්. අතෑරියා drop කරා. හරි. මොකද උනේ? මේ 3 කියන ෆයිල් එකේ කොපියක් ආවා මෙතනට. හරිනේ? කොපියක් ආවා. එහෙනම් left mouse button එකෙන් drag කරලා drop කරොත් එහෙම මේ ෆයිල් එකේ කොපියක් එනවා.
ඒක දැන් දාන්න. right button එකෙන් right button එකෙන් drag කරලා drop කරොත් මොකද වෙන්නේ කියලා බලන්න. මම 4 කියන ෆයිල් එක අරගෙන right click කරා. ඒ කියන්නේ press කරගෙන ඉන්නවා තාම mouse එකේ button එක දකුණු පැත්තේ. drag කරගෙන එනවා මෙන්න desktop එකට. අතෑරියා. ඒ කියන්නේ drop කරා. එතකොට මොකක්ද එන්නේ? එතකොට එනවා menu එක. එතකොට මේ menu එකේ තියෙනවා අර ඉස්සෙල්ලා කියපු commands ටිකම. ඔයාලට පේනවා ඇති මේ menu එකේ එක command item එකක් තද කළු පාටින් තියෙනවා. copy here කියන එක තමයි කළු පාටින් තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා මම left mouse button එකෙන් drag කරපු එකේ මේ තද කළු පාට එකේ සම්බන්ධයක් තියෙනවා. කාට හරි කියන්න පුළුවන් මේ සම්බන්ධය මොකක්ද කියලා? copy here කියන එක ක්ලික් කරොත් එහෙම අර හතර කියන ෆයිල් එකේ කොපියක් එනවා. left mouse button එකෙන් drag and drop කරොත් සිද්ධ වෙන්නේ ඒත් කොපියක් එන එක. එහෙනම් මේ තද කළු පාට command එකකින් කියවෙන්නේ ඔයා left button එකෙන් drag and drop කරොත් එහෙම වෙන්නේ මෙන්න මේ කළු පාටින් තියෙන එක. copy here කියලා තියෙන එකේ command එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. කියන එක තමයි මේ menu එකේ තද කළු අකුරින් තියෙන එකෙන් අපිට කියලා දෙන්නේ. right button එකෙන් drag කිරීමේ වාසිය තමයි අපිට ඕනනම් copy කරනවට අමතරව වෙන දෙයක් කරන්න පුළුවන්. move කරන්නත් පුළුවන්. ඔන්න බලන්න. 7 කියන ෆයිල් එක දැන් මෙතනින් මම move කරා. කොහොමද? right button එකෙන් drag කරගෙන ආවා desktop එක මතට. button එක release කරා. එන්න menu එකේ move here කියලා දුන්නා. එතකොට copy වෙන්නේ නැහැ. move වෙන එක තමයි වෙන්නේ. operating system එකේ ටිකක් මොනවද ප්‍රශ්න තියෙනවා? මම නැවතත් මේ ටික තිබ්බ folder එකටම drag and drop කරනවා. එතකොට මේ අහනවා මොකක්ද ප්‍රශ්නයක් අපි. කාට හරි කියන්න පුළුවන්ද ඇයි මෙහෙම අහන්නේ කියලා? මොකද්ද මේ message එක? ඒ ෆයිල් එකේ මිස ඒකේ කොපි එකක් තියෙන හින්දා නැවත කොපි කරන්න ඕනද කියලා අහන්නේ. replace කරන්නද කියලා අහනවා නේ. There is already a file with the same name in this location. Same file name එකක් තියෙනවලු ඒ location එකේ. ඒ same file type එක. ඒක replace කරන්නද කියලා අහනවා. එහෙම නැත්නම් don't copy කියන එක අපිට select කරන්න පුළුවන්. copy but keep both file කියලා දුන්නොත් එහෙම අපි ෆයිල් දෙකම හිටිනවා රීනේම් වෙනවා ඒක තුන වරහන් ඇතුලේ දෙක කියන නම. මම don't copy කියලා දෙන්නම්. copy එකක් ඉස්සර. නැත්තම් මේ ටික ඔක්කොම right click කරලා drag and drop කරා move here කියලා දුන්නා. මෙතන යට තියෙනවා do this for the next 4 conflicts කියලා. ඒක ටික් එකක් දාලා move and replace කියලා දුන්නොත් එහෙම ඔය ප්‍රශ්නේ මතු කරන හැම මොහොතකම එයා අපි මෙතන සිලෙක්ට් කරපු දේ ක්‍රියාත්මක කරනවා. මොකද්ද? move and replace. ආයෙ ප්‍රශ්න අහන්නේ නැහැ. එයා ඔක්කොම ටික move කරලා දානවා. මම දන්නේ ලොකු ගැටලුවක් විතර නැතුව ඇති. එහෙනම් අපි දැන් බහිමු word වලට. දැන් මම මේ shortcut එක හදාගත්තනේ. ඒ shortcut එක double click කරලා මම word open කර ගන්නවා. අපි මුලින්ම පොඩ්ඩක් මේක හඳුනා ගමු. දැන් වැඩ කරලා තියෙන ඕන තරම්. නමුත් චුට්ටක් හඳුනා ගන්න එක හොඳයි.
මම මේ mouse එක ගෙනහිල්ලා රවුන්ඩ් කරන බටන් එකට මොකද්ද කියන්නේ කියලා කියන්න කවුරුද? නම් කරන්න දුන්නොත් නේද පොඩි රූප සටහනක් දීලා. මෙන්න මෙතන පොඩි බටන් එකක් තියෙනවා රවුන්ඩ්. වම් පැත්තේ උඩ කෙළවරේ. ඔෆිස් ලෝගෝ එක තියෙනවා ඒ බටන් එකේ. ඒකට මොකද්ද කියන්නේ? ඔකට කියනවා ඔෆිස් බටන් එක කියලා. හරි තියාගන්න. එහෙම නැත්නම් වීඩියෝ එක ආපහු බලන්න. ඔෆිස් බටන් එක කියලා කියන්නේ ඔකට. ඊට පස්සේ එතනම දකුණු පැත්තේ බටන්ස් කීපයක් තව තියෙනවා. මාක් කරලා පෙන්නන්න. මෙතන සේව් බටන් එක තියෙනවා, අන්ඩු බටන් එකක් තියෙනවා. ඒකට කියන්නේ quick access toolbar කියලා. quick access toolbar. එතකොට ඔතන quick access toolbar එකේ තියෙන දේවල් අපිට නිරන්තරයෙන්ම පේන්න තියෙනවා. අපි මොන මෙනු එකට ගියත් නේද? ඔන්න බලන්න මම දැන් යනවා වෙන මෙනුස් වලට මේකේ Word වල. මේ මොන මෙනු එකට ගියත් මේ quick access toolbar එක එතන තියෙනවා. හරිද? එතකොට අපිට ඕන නම් මේ quick access toolbar එකට තව අපිට ඒ විදිහටම තියාගන්න ඕන item එකතු කරගන්න පුළුවන්. ඒක කරන්නේ ඒක මත right click කරලා customize quick access toolbar කියන button command එක click කරනවා. click කරාට පස්සේ අපිට එනවා ඒ quick access button එකට එකතු කරන්න පුළුවන් commands තියෙන window එකක්. Word options. බලන්න මේකේ දකුණු පැත්තේ තියෙනවා දැනට quick access toolbar එකේ තියෙන ඒ tool ටික. මොනවද තියෙන්නේ? save එකයි, undo එකයි, redo එකයි. save එකයි, undo එකයි, redo එකයි. මේ ටික විතරයි තියෙන්නේ. අපි උතන තව එකක් දාගමු බලන්න. මම දාගන්නවා new. කොහොමද දාගන්නේ? මේ window එකේ වම් පැත්තේ තියෙනවා choose commands from කියලා list එකක්. ඒ list එක යටතේ අපි ඉන්නේ popular command කියන category එකේ. ඒ category එකේ තව ඕනනම් තියෙනවා විවිධ popular command sets. මම ඒව ගැන කියන්න යන්නේ නැහැ. මේ popular command කියන category එකේ තියෙනවා new කියලා එකක්. මේ new කියන්නේ අලුත් word document එකක් open කරන එක. මම මේ new කියන එක මත click කරලා මෙන්න මෙතන add කියලා button එකක් තියෙනවා. ඒ add කියන button එක මත එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති new කියන එක දැන් තියෙන්නේ දකුණු පැත්තේ quick access toolbar list එකේ. right. දැන් බලාගන්න දැනට තියෙන්නේ මේ office button එක ළඟ තියෙන්නේ button 3යි. මම දැන් මේක මේ window එක okay කරනවා. okay කරාට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති quick access toolbar එකට මම අර ගත්තු new කියන icon එකත් ඇවිල්ලා තියෙනවා. ඒක ගත්ත හැටි කාට හරි ආපහු බලා ගන්න ඕන නම් මට කියන්න. මధుරිකාට නම් ප්‍රශ්නයක් ඇති දැන් මේ කියන දේවල් වලට පේන්නේ නැති හින්දා. ඔතන විස්තර කරන්න බලන්න. हाँ सर නැවත විස්තර කරන්න ඕන නම් කාට හරි කියන්න මම කියන්නම්. අනිත් අයට පැහැදිලිද? quick access toolbar එකට කොහොමද අපිට අවශ්‍ය කරන තවත් command එකක් එකතු කරන්නේ? quick access toolbar එකේ විශේෂත්වය තමයි අපි මොන menu එකට ගියත් මොන වැඩේ කරත් ඒක මේ word
ටයිටල් බාර් එකේ උඩම තියෙන ටයිටල් බාර් එක document 1 කියලා වැටලා තියෙනවා. document 1 Microsoft Word කියලා. ඕනම software එකක මේ Windows වල විශේෂත්වය තමයි Windows operating system එකේ තියෙන feature එකක් ඒක. ඕනෑම software එකක උඩම තියෙනවා title bar කියලා එකක්. ඒ title bar කියන එකේ වැටිලා තියෙනවා ඒ software එකේ නම. මෙතන වැටිලා තියෙනවා Microsoft Word කියලා. ඒත් එක්කම document 1 කියලා තියෙනවා. දැන් මේ office package එකෙන් Word වල open කරන හැම document එකකටම firstly පළවෙනියටම automatically නිරායාසයෙන්ම දෙන නමක් තමයි document 1 document 2 document 3 යන ආදී වශයෙන්. වැඩේ කරලා ඉවර වෙලා අපි තමයි ඒක සේව් කරගන්නේ අපේ නමකට. අපි නමක් නොදී සේව් කරා නම් මෙයා සේව් වෙනවා document 1 කියලා. එතකොට title bar එකේ වම් පැත්තේ දිගටම මේ quick access toolbar එකට අපිට දාගන්න පුළුවන් තව commands. ඒ ඉස්සෙල්ලත් මම කරා right click කරා එනවා menu එකක්. ඒකෙන් තෝරනවා customize quick access toolbar කියන එක. ඊළඟට අපි දාගන්නවා අපි හිතමු මට නිතරම print out ගන්න අවශ්‍ය වෙනවා නම් මම print කියන එක දාගන්නවා. බලමු popular command office menu print කියන එක හොයාගන්න ඕනේ. හරි. මෙතන print කියලා add කරලා ඉවරලා okay කරනවා. right print කියන එකත් ආවා. එතකොට අපිට අර print out එකක් ගන්න යන්න ඕනේ මේ home office button එකට ගිහිල්ලා print ගිහිල්ලා එහෙම යන්න ඕනේ. කෙලින්ම මේක උඩ click කරන්න පුළුවන්. ඒක තමයි මේ quick access toolbar එකේ වැදගත්කම. නිතර පාවිච්චි කරන්න අවශ්‍ය වෙන commands අපිට දාලා තියාගන්න පුළුවන්. අපි හිතමු අපිට නිතර අවශ්‍ය වෙනවා bold කිරීම මේ bold කරන්න අවශ්‍ය කරන command එක. ඒකත් උතනට දාගන්න පුළුවන්. එතනින් right click කරලා එන menu එකෙන් කලින් විදිහටම තෝරනවා customize quick access toolbar කියලා. ඊට පස්සේ category එක තෝරනවා. category එක බලන්න මෙතන ඇත්තේ home tab. home tab එකේ තියෙනවා bold කියලා. bold කියන එක උඩ click කරා add button එක click කරා okay කරා. bold කියන එකත් ආවා. ඉතින් මේ විදිහට මුළු අපිට තව ගොඩාක් එකතු කරගන්න පුළුවන් quick access toolbar එකට මේ විදිහේ commands. මම හිතනවා toolbar එක ගැන දැනගන්න ඇති කියලා. වැඩ ලේසි කරගන්න තමයි මේ features තියෙන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ title bar එක. title bar එකේ කෙළවරේ තියෙනවා minimize button එක, maximize and restore button එක, close button එක. මේ button තුනේ ක්‍රියාකාරීත්වය ඔයාලා දන්නවා ඇති. minimize button එකෙන් කරන්නේ word minimize කරන එක. maximize and restore button එකෙන් කරන්නේ අපිට අවශ්‍ය විදිහට මේ window එකේ size එක ලොකු කුඩා කරගන්න අපට අවස්ථාව සලසන එක. maximize and restore. close button එකෙන් කරන්නේ close කරලා දාන එක. right. දැන් මේක close කරාම මම අර දාගත්තු quick access toolbar එකට දාගත්තු icon ටික නැතුව යනවද? close කරාට පස්සේ නෑ මේ ටික දිගටම එහෙම තියෙනවා. තියෙනවා. ඒක අපි open කරන එහෙම නැත්නම් create කරන document එක මත බලපාන එකක් නෙමෙයි. ඒක සමස්ත word package word application එකටම effect වෙන එකක් තමයි අපි quick access toolbar එකේ ක්‍රියාකාරීත්වය.
හරි. ඊට පස්සේ අපි අනිත් දේවල් බලමු. right. ඔයාලට පේනවද මේකේ තියෙනවා ඊළඟට command line එකක්. පළවෙනි command එක home, දෙවෙනි එක insert, තුන්වෙනි එක page layout, references, mailing, review, view. මෙන්න මේ commands ටික තියෙනවා. මේකට කියනවා command bar එක කියලා. right. එතකොට මේ command bar එකෙන් පල්ලෙහා තියෙන්නේ මේ command category. දැන් මේ තියෙන්නේ home කියන command category එකට අදාළ commands ටික. එතකොට ඒකේ තියෙන මේ home කියන මේ category එකට අදාළ commands ටිකයි මේ set එකටම අපි කියනවා ඒක ribbon එකක් කියලා. command ribbon එකක්. right. එහෙනම් insert කියලා ribbon එකකුත් තියෙනවා. page layout කියලා ribbon එකකුත් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඒ ribbon එකට අදාළ commands ටික විවෘත වෙනවා. මේ විදිහට. right. ඊට පස්සේ මේ command ribbons වලට යටින් හරි තියෙනවා මම හිමීහිට කියාගෙන යන්නේ මේක පොඩ්ඩක් මේ ටික හඳුනාගත්තට පස්සේ අපිට වේගෙන් යන්න පුළුවන්. ruler එකක්. මේක ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ word පාවිච්චි කරන අය මේකේ වැදගත්කම සමහර අය දන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ડોකියුමන්ට්ස් හදාගන්න ගොඩාක් වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ ruler එක ඉතා වැදගත්. right. ඊට පස්සේ අය තියෙනවා ඊළඟට ඊට යටින් තියෙන page එක අපේ. ඒකට කියනවා working area එක කියලා. මේ page එකේ blink වෙන පොඩි කෑල්ලක් තියෙනවා. නිකන් ඉරි කෑල්ලක් තියෙනවා. ඒකට කියන නම මොකක්ද? word වල වැඩ කරන අය ඉන්නේ කියන්න බලන්න. blink වෙන ඉරි කෑල්ලට මොකක්ද කියන්නේ? දන්නේ නැහනේ. දැන් උත්තර දෙන්නේ නැතුව හිටියා මම හිතනවා දන්නේ නැහැ කියලා. ඉතින් මම කියලා දෙනවා. එතකොට point එක point එක නෙමෙයි ඈ. point එක නෙමෙයි. point කියලා කියන්නේ mouse pointer එකද? mouse pointer එක නෙමෙයි. මේකට කියනවා insertion point එක කියලා. insertion point. right. එතකොට මට කියන්න මේ mouse එකත් එක්ක යන පොඩි කෙස් ගහක් වගේ තියෙන point එක මොකද්ද? දැන් mouse එක එහා මෙහා කරද්දි mouse pointer එක වගේ යනවනේ word වල පොඩි i අකුරක්. අන්න ඒකට මොකද්ද කියන්නේ? cursor ඒකට කියනවා cursor එක කියලා. එතකොට ඔය දෙක පටල ගන්න එපා. insertion point එකට තමයි අපි type කරන යමක් type වෙන්නේ. cursor එක කියන්නේ අපේ mouse pointer එක. එතකොට cursor එක ගිහිල්ලා අපිට cursor එක ගිහිල්ලා click කරන තැනට insertion point එක එනවා. පැහැදිලිද? දැන් මම type කරගෙන යනවා ගිහිල්ලා මම cursor එක click කරනවා ඒ වාක්‍යයේ කොතනක හරි තැනකට.
cursor එක ක්ලික් කරන තැනට insertion point එක set වෙනවා. එතන ඉඳලා තමයි ඊළඟට type වෙන්නේ. දැන් ඔය දෙකේ වෙනස පැහැදිලි ඇති. අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් අහන්න. right. ඊළඟට දකුණු පැත්තේ තියෙනවා scroll bar එකක්. ඒකෙන් පුළුවන් document එක ඉහළ පහළ යවන්න. පල්ලෙහා තියෙනවා තවත් scroll bar එකක්. ඒකෙනුත් පුළුවන් document එක වමටයි දකුණටයි scroll කරන්න. එතකොට කලින් කියපු scroll bar එක ඉහළ පහළ නිසා ඒකට කියනවා vertical scroll bar එක කියලා. පල්ලෙහින් තියෙන වමටයි දකුණටයි page එක යවන්න පුළුවන් scroll bar එකට කියනවා horizontal scroll bar එක කියලා. vertical horizontal. right. ඊට පස්සේ තව තියෙනවා word වල window එකේ වම් පැත්තේ පහළ කෙළවරේ යම්කිසි තොරතුරු ටිකක් පෙන්වන ප්‍රදේශයක්. මෙතන දැනට පෙන්වනවා page 1 of 1 words 15යි කියලා. language එක පෙන්වනවා English United States කියලා. ඕකට කියනවා status bar එක කියලා. status bar එක කියලා කියනවා. ඇයි ඒකට status bar කියන්නේ? එතනින් අපිට යම් යම් ස්ටේටස් බලා ගන්න පුළුවන් අපේ ડોකියුමන්ට් එකේ. දැන් page ඔන්න මම එන්ටර් කරගෙන යනවා පහළටම. එතකොට බලන්න ස්ටේටස් bar එකේ වැටුණා. දැන් pages දෙකක් ඇවිල්ලා තියෙනවා. ස්ටේටස් bar එකේ වැටලා තියෙනවා page 2 කියලා. words 15යි කියලා. අපි බලමු තව ටිකක් ටයිප් කරලා. දැන් කියනවා words 19ක් තියෙනවා කියලා. මෙයා කොහොමද word එක හදාගන්නේ? වචනයක් කියලා හඳුනගන්නේ කොහොමද? ඔන්න මම class කියලා ටයිප් කරා. ස්පේස් එකක් තිබ්බා. word එකයි කියලා කියනවා. ඊළඟට මම තව වචනයක් ටයිප් කරන්නම්. grade කියලා. grade. දැන් තව වචනයක් කියලා ගන්නවා. ස්පේස් එකක් තිබ්බා. දැන් තව එකක් ටයිප් කරනවා year කියලා. ස්පේස් එකක් තියන්නේ නැතුවම month කියලා ටයිප් කරනවා. එයා වචන 3යි කියලා තාම කියන්නේ. එහෙනම් එයා මොනවාගේද වචන ගණන් හදාගන්නේ? ස්පේස් වලින්ද? ස්පේස් තමයි ගණන් හදාගන්නේ. right. මම ස්පේස් එකක් තියපු ගමන් තියලා ඊළඟ අකුර ටයිප් කරපු ගමන් එයා කියනවා දැන් words 4යි කියලා. ඒ කියන්නේ එයා ස්පේසස් වලින් තමයි කවුන්ට් කරගන්නේ වචන ගාන. අන්තන්නේ පැහැදිලි ඇති. හරි. ඊට පස්සේ දැන් ඔය මම කතා කරේ word window එකේ වම් පැත්තේ පල්ලෙහා තියෙන status bar එක. ඒකට විරුද්ධ පැත්තේ තියෙනවා zoom slider කියලා එකක් දකුණු පැත්තේ පහළ. එතන තියෙනවා zoom slider කියලා එකක්. zoom slider එකෙන් කරන්නේ එතන තියෙනවා වම් පැත්තේ minus mark එක තියෙන බටන් එකක්. දකුණු පැත්තේ plus mark එක තියෙන බටන් එකක්. මේ මැද තියෙනවා පොඩි slide එකක්. ඒතකොට අපිට උතනින් පුළුවන් page එක zoom කරගන්න. zoom in සහ zoom out කරගන්න පුළුවන්. එතනට කියනවා zoom slider කියලා. වචනේ මම ටයිප් කරන්න. zoom slider. slider. right. දැන් මම අහන ප්‍රශ්නේ ඊගාවට. zoom පිටුව zoom කරන්න mouse එක උතනට ගෙනියන්නම ඕනේද? zoom in zoom out කරන්න. වෙන ක්‍රමයක් නැද්ද?
කොහොමද එහෙම තියෙනවා නම් මට කියන්න. මේ වර්ඩ් වල ගොඩාක් ෂෝට් කට්ස් තියෙනවා. හරි? වැඩ වේගෙන් කරගෙන යන්න. මවුස් එකට අත ගෙනියන්න. මවුස් එකම ඕන වෙන්නේ නැහැ සර්. ඔව් මවුස් එකම ඕන වෙන්නේ නැහැ. ඒක හරි. ඒක අර මේ තියෙනවා ඒකට රිබන් බාර් එකේ ඔප්ෂන් එක හතර ඒක ෂෝට් කට් එකකුත් තියෙනවා. මට මතක නැහැ දැන්. හරි. මම ලේසි ෂෝට් කට් එකක් කියලා දෙන්නම්. කීබෝඩ් එකේ control button එක ඔබාගෙන මවුස් එකේ මැද තියෙනවනේ රෝද ස්ක්‍රෝල් බටන් එක. ඒ ස්ක්‍රෝල් බටන් එක කරකණ්ඩ එහාට මෙහාටයි. බලන්නකෝ ඊටාම වේගයෙන් මවුස් පේජ් එක zoom in zoom out වෙනවනේ. කීබෝඩ් එකේ control button එක වම් පැත්තේ කෙළවරේම තියෙනවා. වම් පැත්තේ පල්ලෙහා කෙළවරේම තියෙන control button එක ඔබා ගත්තා. මවුස් එකේ රෝද එහා මෙහා කරකුවා. ටක් ගාලා zoom in zoom out වෙනවා. ඉතාක්ෂණිකයි. මවුස් එක මේ පල්ලෙහාට ගෙනහිල්ලා zoom slide එකේ ක්ලික් කරලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. control key එක ඔබා ගන්න නැතුව මවුස් එකේ scroll button එක කරකුවොත් වෙන්නේ page එක ඉහළ පහළ යන එක. control key එක ඔබාගෙන කරකුවොත් වෙන්නේ zoom in zoom out වෙන එක. ඕක හොඳ shortcut එකක් මතක තියාගන්න. ප්‍රශ්නයකට සර් ඒකට මවුස් එක පාවිච්චි කරන්නේ නැතුව ඔව් වෙන ෂෝට් කට් එකක් නැද්ද සර්? දැන් ඔය අනිත් ඒවාට තියෙනවා වගේ දැන් ඔය තියෙනවා. Windows MD. ඔව්. alt key එක ඔබන්න. හරි. ඔව්. alt key එක ඔව්. ඔබුවට පස්සේ key මොනවාද මේ menu එක activate වෙනවා. activate ඔව්. වුණාට පස්සේ දකුණු පැත්තට තියෙන arrow keys ඔබලා යන්න view කියන එකට. view කියන එක ගිහිල්ලා පල්ලෙහාට තියෙන arrow key එක ඔබන්න. එතකොට view menu එකේ තියෙන command buttons වලට මාරු වෙනවා. මාරු වුණාට පස්සේ ඒකේ මැද හරිය වගේ තියෙනවා zoom කියන එකක්. අන්න ඒකට ගිහිල්ලා enter කරන්න. enter කරාට පස්සේ zoom dialog box එක එනවා. ඒතකොට ඒකේ තියෙනවා zoom එක 200 100 75 ඊළඟට Tamanට අවශ්‍ය percent එකක් ගන්නත් පුළුවන්. එතන තියෙනවා percentage dialog පොඩි box එකක්. tab එකේ මාරු වෙන්න පුළුවන් ඒවට. මාරු වෙලා type කරලා keyboard එකෙන් type කරලා ඕන නම් zoom percentage එක එතනින් හදා ගන්න පුළුවන්. යන්නේ alt key එකෙන්. alt key. ඔයාලට මම හිතන්නේ software එකකින් ඔයාලට read කරලා දෙයි alt key එක press කරපු ගමන්. ඔව් සර්. ඔව්. ඊළඟට view එකට ගියපු ගමන් කියයි view කියලා. ඔව්. ඊළඟට මැද හරිය තියෙනවා ඒ arrow keys වලින් යන්න පුළුවන් එහාට මෙහාට. හරි. right. mouse එක බැරි වෙලාවත් කැඩුනොත් එහෙම අනිත් අයත් ඔන්න මතක තියාගන්න ක්‍රමය. ගොඩක් අයට mouse එක නැතුව මෙලොව දෙයක් කරගන්න බෑනේ. නමුත් mouse එකක් අවශ්‍ය නැහැ word වල type කරන්න මේ shortcut වලින් යන්න පුළුවන්. හරි අපි කතා කර හිටියේ මොකද්ද control key එක press කරගෙන mouse එකේ scroll button එකෙන් කරන්න පුළුවන් දේ. හරි. මොන හරි මේ දක්වා ප්‍රශ්න තියෙනවද? මම ප්‍රශ්නයක් අහන්න. මට ඕන මේ grade කියන එක highlight කරගන්න. දැන් මේ දන්නවා මේ ඒ නිසා මම මේ කියන්නේ highlight කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්න යන්නේ. මේ grade කියන එක මට bold කරගන්න ඕනේ. bold කරන්න මට highlight කරගන්න ඕනේ. මේක කොහොමද කරන ක්‍රම තුනක් මට කියන්න බලන්න.
සිලෙක්ට් කරගන්න ක්‍රම නේද සර්? ඔව් ඒ වචනයක් සිලෙක්ට් කරගන්න ක්‍රම. ඒ කියන්නේ කන්ට්‍රෝල් A ගහලා all සිලෙක්ට් කරන්න පුළුවන්. ඔව් මම දැන් මේ අහන්නේ දැන් මේකේ ඡේදයක් තියෙනවා. මේ ඔව්. මේ ඡේදේ වචනයක් මට සිලෙක්ට් කරගන්න ඕනේ. එක වචනයයි ඕන. නියම කම්පියුටර් ලිටරසි එක තියෙන කෙනාගේ ආපංකම. සර් ඒක අර කන්ට්‍රෝල් එකයි shift එකයි left arrow වලින් failure සිලෙක්ට් වෙනවනේ left right arrow වලින්. හරි. ඔව් එහෙම වෙනවා. දැන් අත් දෙක තියෙන කීබෝඩ් එකේ නම් කීබෝඩ් එකේ ඉද්දිම වචන සිලෙක්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. බලමු. දැන් මధుරිකා කියපු විදිහ හරි. මොකද එයාට mouse එක පාවිච්චි කරන්න බෑනේ. ඒ නිසා එයා කීබෝඩ් ෂෝට්කට්ස් ටික එයා දන්නවා. රයිට්. අපි හිතමු කීබෝඩ් එකේ දැන් අත් දෙක තියෙනවා. ඒ එක අතක් අරගෙන mouse එකට ගෙනියනවට වැඩිය shift එක ඔබාගෙන arrow keys වලින් මේ විදිහට select කරන්න පුළුවන්. shift එක එබුවා දකුණු පැත්තට නම් select වෙන්න වචනේ තියෙන්නේ දකුණු arrow key එක ඔබනවා. වම් පැත්තට නම් select වෙන්න වචනේ තියෙන්නේ shift එක එබුවා වම් පැත්තට ඔබාගෙන හිටියා. අතු ටික හරිනේ? ඔව් සර්. රයිට්. එහෙමනම් මම තව එකක් කියන්නම්. එහෙම දැන් අපි හිතමු දිග වචනයක්. දැන් මේ year month කියලා මම මේ type කරපු එක එහෙම තියෙනවා තාම. ඒක දිග වචනයක් කියමුකෝ. දිග වචනයක් type කරන්න එහෙනම් අකුරු 10ක් තියෙනවනේ අපි 10 පාරක් මෙහෙම ඔබාගෙන ඉන්න ඕනද? එක පාර බැරිද ওই වචනේ select කරන්න? පුළුවන්. කොහමද? failure සිලෙක්ට් කරන එක නේද සර්? නෑ. ඡේදයක තියෙන දිග තනි වචනයක් එක පාර select කරන්න. key stroke එකෙන්. අර විදිහ නේ සර් control මේ shift එකයි control එකයි දෙකම මේ press කරගෙන left හරි right arrow හරි press කරපුවාම හරි. හරියට හරි. ඉස්සෙල්ලා අපි shift එක ඔබාගෙන arrow key එකක් ඔබාගෙන ගියේ. එබුවේ. ඔව්. කරන්නේ ඔව්. control එකයි shift එකයි ඔබාගෙන වචනේ තියෙන දකුණට නම් දකුණු arrow එක එකපාරක් ඔබනවා. වචනේ තියෙන වමට නම් වම් arrow එකක් එකපාරක් ඔබනවා. එතකොට මුළු වචනේම highlight වෙනවා. හරි. කොහොම highlight කරපු එක දැන් bold කරගන්න ඕනේ. මොකද්ද shortcut එක? control B. control B. right. italic කරගන්න ඕනේ. මොකද්ද shortcut එක? control I. control I. underline කරගන්න ඕනේ. control U. control U. හරියට හරි. එතකොට කට් කරලා නැවත ඒ වචනේ වෙන තැනකට ගන්න ඕනේ. මොකද්ද shortcut එක? control V paste කරන්නේ. ඔව්. මුලින්ම කට් කරන්න එපේ. control X. control X. ඒකල control V. ඔව් අවශ්‍ය තැනට cursor එක අරන් ගියා. ඔව්. control V press කරා. එක වචනයක් copy කරලා paste කරනවා නම් මොකද්ද shortcut එක? control C. control C. control V. control V. කොහොමද නේ? හරි එහෙනම් ඔන්න shortcut කීපයක් අපි ඔය ඉගෙන ගත්තේ. ඇත්තටම mouse එක පාවිච්චි කරනවට වඩා ලොකු වේගයකින් වැඩ කරන්න පුළුවන්. keyboard එකට හුරු වෙනවා නම් මේ shortcut ටික හරියට දන්නවා. එහෙමනම් මම දැන් ප්‍රශ්නයක් අහනවා. අපි ලියවිල්ලක් පටන් ගන්න කලින් මුලින්ම කරගන්න ඕනේ මොකද්ද? page එක හදාගන්න. ඔව්. page setting එක හරියට හදාගන්න ඕනේ. page setting. අපි තීරණය කරන්න ඕනේ අපි print out එක ගන්නේ මොන size කොලයකද කියලා. අපි A4 කොලයට ගන්නවා නම් අපි A4 size එකට මෙතන page එක හදා ගන්න ඕනේ. මුලින්ම word වලින් අපි document එකක් open කරාම නැත්නම් new එකක් ගත්තාම මොකක්ද එන page size එක?
default page size එක මොකක්ද? A4 A4 එන්නේ නැත default එක. A3 නේ sir. A3 එන්නේ නැහැ. default page size එක එන්නේ letter එක. අපි ඒක බලන්න පුළුවන් page layout කියන menu එකට ගිහිල්ලා ඒකේ තියෙනනේ size කියලා. ඒ size කියන එකට ගියාට පස්සේ highlight වෙලා තියෙනවා letter size එක. letter කියන්නේ A4 එකට වැඩිය පොඩ්ඩක් වෙනස් size එකක්. 8.5 11යි. අඟල් වලින් ගත්තොත් letter size එක A4 size එක කියන්නේ 8.2යි 7යි 11.6යි 9යි. පොඩි වෙනසක් තියෙනවා. ඔය letter size එකට සමානයි ඔයාලා දැකලා ඇති අර dot matrix printer එකට දාන දිග පොළ රෝල දෙපැත්තේ සිදුරු තියෙන්නේ. ඔව්. අන්න ඒක letter size එකට සමානයි. A4 කියන්නේ photocopy කරන පොළ. right. එහෙනම් මුලින්ම කරගන්න ඕනේ අපි අපේ page setup එක හරියට හදාගන්න. page setup එකේ ප්‍රධාන වශයෙන් හදන්න ඕන જાති තුනක් තියෙනවා. එකක් තමයි size එක. අනික තමයි margin. අනික තමයි orientation. හරි. අපි document එකක් create කරන්නේ මුලින්ම file ගිහිල්ලා new යන්න ඕනේ. new ගියාට පස්සේ එනවා new document කියන dialog box එක. ඒකෙන් අපිට තෝරන්න පුළුවන් blank document කියලා. ඒක වම් පැත්තේ තියෙනවා templates කියලා. ඒ templates වල තියෙනවා අපිට ඕන අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් document templates. අපි එතකොට ඒවයින් අපිට ඕනනම් අපි හිතමු මොනවා හරි විශේෂිත document එකක් හදනවා නම් අපිට ඒකකින් තෝරලා ගන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ලියවිල්ලක් ඔෆිස් එකේ හදනවා නම් මේ blank document කියන එක ක්ලික් කරලා create කියලා දුන්නාම ඒක open වෙනවා. අපි මොනවද type කරන්න කලින් මුලින්ම කරගන්න ඕනේ page layout කියන menu එකට ගිහිල්ලා size එක හදන එක හරියට. size එක තෝරනවා A4 කියලා. ඊළඟට margin හරියට දෙන්න ඕනේ. margin වලට ගිහිල්ලා ඉවර වෙලා මේ page layout කියන menu එකේමයි margin කියන එකට ගියාට පස්සේ default එක තියෙන්නේ හැම පැත්තෙම අඟල අඟල තියෙන එක තමයි default එක තියෙන්නේ. අපිට දැන් ඔයාලා ඔෆිස් එකේ නම් ෆයිල් එකට අමුණනවා නම් ලියුවා. වම් පැත්ත අඟල් එකමාරක්වත් තියන්න ඕනේ. නැත්තම් අර පංචර් එකෙන් සිදුරු කරනකොට අකුරුත් එක්ක සිදුරු වෙනවා. හැබැයි මේ ඩිෆෝල්ට් එක තියෙන තැන අඟල් එකමාර සයිස් එක නැහැ වම් පැත්තට. කොහොමද අපි ඒක හදාගන්නේ? දැන් නම් කරන්නේ ඔය එන එකේ ලියුම ටයිප් කරන එක නේද? letter size දන්නෙත් නැහැ කොහොම හරි පොලේට print out එක ආව නම් එච්චරයි. කොහොමද අපි margin ටික හදාගන්නේ? ඒක සර් page layout එකට ගිහිල්ලා ඒ option එක තියෙන්නේ ribbon bar එකක නේද? page layout කියන එක. page layout එකේ මේ page layout එකේ margin කියන command එක තුල තියෙනවා යටම custom margin කියලා. custom margin එකට ගියාම open වෙනවා page setup dialog box එක. ඒකේ තියෙනවා margins කියලා. අන්න එතන තියෙනවා top කියන එක තියෙනවා අඟල. bottom කියන එක අඟල. left කියන එකේ දැනට අඟල තියෙන්නේ. අපිට පුළුවන් ඔක 1.5 කියලා type කරන්න. right එකේ අඟල තියෙනවා. එතනින්ම ඕනනම් page layout එක හදන්නත් පුළුවන්. paper size. ඊළඟට තව තියෙන option ගොඩක් මම ඒවට කියන්නේ නැහැ මෙතනදී. margin එක කොටන 1.5 කරා. එන්න ඕකේ ගන්න. ඒකට ඒ විදිහට මුලින්ම document එකේ setup එක හදා ගන්න ඕනේ. එහෙම හදන්න නැතුව බැරි වෙලාවත් අපි කොළ 10ක 15ක 100ක 200ක document එකක් type කරලා ගානට settings කරලා
print out ගන්න යන මොහොතේ හදන්න ගියොත් එහෙම අපි අර කරපු settings ටික සියල්ල එහා මෙහා වෙනවා. ඊළඟට ආය මුල ඉඳලා ඒ පිටු ඔක්කොම settings කරන්න වෙනවා. ඒ අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න තමයි page setup එක පළවෙනියටම හදාගන්න කියලා කියන්නේ. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? නෑ සර්. හරි. එහෙමනම් අපි බලමු පොඩි ඡේදයක් ටයිප් කරලා මම ටයිප් කරන්න යන්නේ නැහැ මෙතන වෙලාව යන හින්දා මම ඡේදයක් ගන්නවා මෙතනට copy and paste කර මට පොඩ්ඩක් කියන්න මෙන්න මෙතනින් පොඩි ප්‍රශ්නයක් අහනවා මේ copy and paste කරනෝනේ අපි ඒ copy and paste කරනකොට අපි copy කරපු දේ කොහාටද යන්නේ document එක open කරන අතරේ ඩොකියුමන්ට් වලට සර්. නෑ අපි copy කරන එක తాවකාලිකව කොහේ හරි රඳව ගන්නවා. ඒකට මොකක්ද කියන්නේ? ඒකට කියන්නේ clipboard එක කියලා. clipboard. CLIPBOARD. clipboard එක කියන එක හැම software එකකටම පොදුයි. Word වලින් copy කරන එක clipboard එකට ගියා කියන්නේ අපිට ඒක Excel වලටත් ගන්න පුළුවන්. Excel වලින් copy කරන එක clipboard එකට ගියා කියන්නේ අපිට ඒක PowerPoint වලටත් ගන්න පුළුවන්. ඒක පොදු තැනක්. memory එකේ තියෙනවා. main memory එකේ තියෙනවා. හරි? ඒ කියන්නේ RAM එකේ. RAM එකේ තියෙන කොටසක් තමයි ඒක මතක තියාගන්න. clipboard එක කියලා කියන්නේ. right. එහෙනම් අපි බලමු. මම මේ ඕපන් කරා පොඩි ડોකියුමන්ට් එකක්. මේකේ ෆෝමැට්ස් ටිකක් කරලා බලමු. හරි. මෙන්න මේක මට කියන්න කවුරු හරි දන්න කෙනෙක් කරන්න කොහොමද කියලා. දැන් මේ ඡේද තියෙනවා මේකේ. ඒකට මේ ඡේදවල පේලි අතර පරතරය යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. අපි ඔකට කියනවා සිංගල් 1.5 ඩබල් කියා කියනවා. ඔයගොල්ලෝ තීසිස් එහෙම කරලා ඇති ටයිප් කරලා ආයෙව ටයිප් කරනකොට ඔයාලට කියනවා සිංගල් ස්පේස් තියන්න ඩබල් ස්පේස් තියන්න. කොහොමද මේ ස්පේස් එක හදාගන්නේ? Word වලදී මේක හදාගන්න ක්‍රම දෙකක් මම කියලා දෙන්නම්. එකක් තමයි මේ home කියන ටැබ් home කියන ribbon එකේ තියෙන එක command එකක් තියෙනවා paragraph කියන category එක යටතේ. දැන් මේ home කියන command ඒ set එක ගත්තොත් එහෙම category 1 2 3 4 5ක් තියෙනවා. පළවෙනි category එක තමයි clipboard කියන එක. දෙවෙනි එක තමයි font කියන එක. තුන්වෙනි එක paragraph කියන එක. හතරවෙනි එක styles කියන එක. පස්වෙනි එක editing කියන එක. එතකොට මම මේ කියන command එක තියෙන්නේ paragraph කියන command එක.
මොකද ඒක ඒ කාණ්ඩේ තියෙන්නේ. මොකද ඒක පැරග්‍රාෆ් එකකට අදාළ කරන කමාන්ඩ් එකක්. ඒකේ තියෙනවා ලයින් මවුස් එක ගෙනිච්චට පස්සේ පොඩි ටූල් ටිප් එකක් එනවා ලයින් ස්පේසිං කියලා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ තියෙනවා ලයින් ස්පේසිං වර්ග ගොඩක්. 1.0 1.15 හරි. එතකොට 2.0 1.5 2.53 ඒ වගේ. ඉතින් අපිට තියෙන්නේ අදාළ පැරග්‍රාෆ් එකට ගිහිල්ලා මේ තියෙන අපිට අදාළ කරන එක ලයින් ස්පේස් එක සිලෙක්ට් කරන්න. මේ දැන් මම ආයෙ ප්‍රශ්නයක් අහනවා. පැරග්‍රාෆ් එකකට අදාළ කමාන්ඩ් එකක් ක්‍රියාත්මක කරනකොට මුළු පැරග්‍රාෆ් එකම හයිලයිට් කරන්න ඕනද නැද්ද? අර බහුවර්ණ ප්‍රශ්නයක් වගේ එකක් නේ ඔක දැන්. නිවැරදි පාඩේ තෝරන්න. පැරග්‍රාෆ් එකකට අදාළ ෆෝමැට් එකක් සිදු කිරීමේදී මුළු පැරග්‍රාෆ් එකම තේරිය යුතුය කියලා තියෙන්න පුළුවන්. ඒ වාක්‍ය හරිද නැද්ද? අදාළ කොටස විතරයි නේද සිලෙක්ට් කරන්නේ. පැරග්‍රාෆ් එකකට අදාළ දෙයක් කරනවා නම් ඒ පැරග්‍රාෆ් එකේ කොහේ හරි තැනක කර්සර් එක තිබ්බනම් ඒක හොඳට මේ පැරග්‍රාෆ් එකම හයිලයිට් කරන්න අවශ්‍ය නැත. ඔන්න බලන්න. මම දැන් මේක හයිලයිට් කරන්නේ නැතුව මෙහෙම හයිලයිට් කරන්නේ නැතුව පැරග්‍රාෆ් එකේ එක තැනක විතරක් කර්සර් එක තියෙනවා. තියලා මේකේ ස්පේසින් එක ක්ලික් කරනවා. ඒක අදාළුනේ නැද්ද? ඉෆෙක්ට් උනේ නැද්ද? පැරග්‍රාෆ් එක මේ විදිහට හයිලයිට් කිරීම අවශ්‍ය නැත. හයිලයිට් කරත් සිද්ධ වෙනවා. නමුත් අමතර මහන්සියක්. ඒක වැඩක් නෑ. අමතර කාලය යෑම. බලන්න. මේ පැරග්‍රාෆ් එකට අදාළව සිද්ධ කරන දේ එයා මුළු පැරා එකටම සිද්ධ කරනවා. අපි ඒක හයිලයිට් කරත් නැතත්. right. ඊළඟට මේවන සරල දේවල් මේ center text align කරන එක. text alignment සාමාන්‍ය ලියුමක් තියෙනකොට මේ alignment වර්ග හතරක් තියෙනවා word වල. එකක් තමයි left align. අනික තමයි center. අනික තමයි right align. අනික තමයි justify. left align කියන්නේ paragraph එකේ වම් පැත්තට align කරනවා. වම් පැත්තේ මොකද්ද මතක? control L වලින් බලන්නේ control L අකුර control L වලින් left control R එකෙන් right align right ඊට පස්සේ අර justify control J එකෙන් justify center මොකෙන්ද? control E හරි ඔයාලට මතකයි control E ඔව් එහෙනම් අනිත් පැත්ත උන්න මතක තියාගන්න. control L කියන්නේ left align. control E කියන්නේ center. control R කියන්නේ right align. control J කියන්නේ justify. justify කියන්නේ වම් පැත්තේ දකුණු පැත්තේ පේලි දෙකම එක පෙළට align කරන එක. ෂෝට් කට්ස් ටික ලියා ගන්න කොහේ හරි. දැන් අද ෂෝට් කට්ස් ගණනාවක් කතා කරා. ඒ ටික කොහේ හරි ලියලා තියාගන්න. ඒ ෂෝට් කට් ගැන ප්‍රශ්න එනවා. ඊට පස්සේ මම අහන්නේ දැන්
මෙන්න මේ ප්‍රශ්නේ. ඡේදයක අපි මැද හරිය කොහේ හරි ඉන්නවා ටයිප් කරගෙන ඉන්නවා. ඉතල අපිට එකපාරටම එන්න ඕන ඡේදයේ මුලට. පළවෙනි අකුරට වම් පැත්තට කර්ස් එක ගන්න ඕන. නැත්නම් ඉන්සර්ෂන් පොයින්ට් එක. මවුස් එකට අත ගෙනියන්නම ඕනද? නෑ. මොකක්ද එහෙනම් කීයේ? දැන් ඡේදික අවසාන හරිය ඉන්න ඕන මුලට එන්න ඕන නම් අර page up page down වලින් යන්නත් පුළුවන් නේද? page up page up page down වලින් යන්න බෑ. මොකද එතකොට යන්න වෙන්නේ මේ page එකෙන් page එකට. හෝම් අන්න හරි. home key එක. arrows හෝම් වලින්. වලට arrow key එක ඔබාගෙන හිටියොත් එහෙම අපිට අවසානට යන්න ගොඩක් වෙලා ඉන්න වෙනවා. නමුත් කෙලින්ම home key එකෙන් home එහෙම home tab එක. home key එක. හරිද? home key එක sir. ඔව්. home key එකෙන් වෙන්නේ අපි ඉන්න පේලියේ මුලට යන එක. ඉන්න පේලියේ මුලට යන එක. control home එකකින් වෙන්නේ මුළු document එකේම උඩට යන එක. n key එකෙන් වෙන්නේ අපි ඉන්න පේලියේ වම් පැත්තේ කෙළවරට යන එක. අපි ඉන්නේ මොන පේලියේද? දකුණු පැත්තේ. end එක කියන්නේ දකුණු පැත්තේනේ. end එක කියන්නේ එතකොට පේලියේ අවසානට යන්න තමයි n key එක. පේලියේ මුලට යන්න තමයි home key එක. document එකේම අගම තැනට යන්න නම් control මොකද්ද? end එක. control end. එතකොට අපි කොහෙද ටයිප් කරලා තියෙන්නේ අන්තිමටම? එතනට යන කල්ම යනවා. control home press කරොත් එහෙම document එකේ කොයි ලෝකෙ හිටියත් පළවෙනි page එකේ පළවෙනි තැනට ගේනවා. මතකද ඒ ටික දැන්? මම කියනකොට ලියා ගන්න. පේලියක මුලට එන්න නම් home. පේලියක මුලට එන්න නම් home. පේලියක අවසානට එන්න නම් end. end. මුලට home key එක. අගට end key එක. ලිපියේ මුලට නම් control එක ඔබාගෙන home key එක. ලිපියේ අගට නම් control එක ඔබාගෙන end key එක. ඔය හතර විතර දැන් මේ කතා කරන්නේ. ගැටලුවක් තියෙනවා. මේවා ටෙස්ට් කරලා බලන්න. ගොඩක් විට Word වල විතරක් නෙමෙයි ගොඩක් documents වල ගොඩක් application වල මේවා මේ විදිහට තමයි වැඩ කරන්නේ. මම Excel level එකේ වැඩ කරලා ඇති. ඒක open කරගෙන බලන්න මේ විදිහට. මේ මීට සමාන ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. right. ඊළඟට මට එකක් සම්පූර්ණ කරන්න බැරි වුණා. මොකක්ද දන්නවද? ඉස්සෙල්ලා මම අහුවානේ highlight කරන ක්‍රම තුනක්. ඒ තුනම කියුනේ නෑ. එකක් කිව්වා shift එක ඔබාගෙන අදාළ arrow key එක press කරන එක.
අනික shift එකයි control එකයි උබාගෙන අදාළ පැත්තට තියෙන arrow key click කරන press කරන එක. හරි. ඒ වෙනකොට අපේ අත තිබ්බේ mouse එකේ නම් ආපහු keyboard එකට ගිහිල්ලා ඔය ටික කරන්න අපිට වෙලාව යනවා. කොහොමද mouse එකේ සම්පූර්ණ ඡේදයක්ම එකපාර highlight කරගන්නේ? ටික ඡේදයක් තියෙනවා නම් අපි ඒක මේ විදිහට ඡේදයක් තියෙනවා. ඉන්නවා කෙලවරක. ඉන්නවා ඡේදයේ අග. දැන් මට ඕන මුළු ඡේදෙම highlight කරගන්න එකපාරට. වෝල්ට් කරන්න ඕන කියලා හිතමු. කොහොමද එකපාරම කරන්නේ? කර්සර් එක අරගෙන මේ විදිහට highlight කරගෙන යනවාද ගොඩක් උඩට යනකල් උන? මේ paragraph එකේ කොහේ හරි තැනක කර්සර් එක තියලා triple click මුළු ඩොකියුමන්ට් එකම සිලෙක්ට් කරගන්න නෑ මුළු document එකම නෙමෙයි. ඒක paragraph එකක් එකපාරට select කරගන්න. කර්සර් එක කොහේ හරි තැනක තියලා triple click කරන්න. වම් පැත්තේ බටන් එක triple click තුන් පාරක් ටික ටික ගාලා ඉවරලා මේ විදිහට ක්ලික් කරා නම් ඒ paragraph එක highlight වෙනවා. බලමු. තුන් පාරක් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් නෙමෙයි ට්‍රිපල් ක්ලික්. ඩබල් ක්ලික් කරොත් එහෙම ඒ අදාළ වචන විතරක් highlight වෙනවා. අදාළ වචනේ උඩ තියලා ඩබල් ක්ලික් කරොත් අදාළ වචන විතරක් highlight වෙනවා. ට්‍රිපල් ක්ලික් කරොත් එහෙම ඒ සම්පූර්ණ paragraph එකම highlight වෙනවා. ප්‍රශ්න තියෙනවද මොකක්ද? දැන් මෙයා වචනයක් අඳුරගත්ත ස්පේස් එකකින් කියලා කිව්වනේ. paragraph එකක් අඳුරගන්නේ කොහොමද? මෙයා paragraph එකක් අඳුරගන්නේ enter key එක press කරපු තැනකින්. දැන් ඔන්න මම මෙතන මේ ඡේදේ it goes කියන තැනින් enter කරනවා. enter කරලා ඔන්න triple click කරනවා. එයා enter කරපු තැනින් එහාට highlight කරන්නේ නැත. මේ paragraph එක එයා අඳුර ගන්නවා enter කියන තැනින්. හරි. ඔන්න වැදගත් වෙනවා practically වැඩ කරනකොට. කොච්චර ක්ලික් කරත් එයා highlight කරන්නේ paragraph එක විතරයි. මොකද enter කරලා තියෙන තැනින් එයා අඳුරගෙන ඉවරයි. ඒ enter කරපු තැන කොහෙද කියලා බලන්න පුළුවන් අපිට. මෙන්න මේ paragraph කියන එක උඩ ක්ලික් කරලා ඉවර වෙලා ඒකේ තියෙනවා පොඩි මේ මාක් එකක් තියෙනවා. ඒකට මොකක්ද කියන්නේ මේ paragraph marks කියනකොට ක්ලික් කරාට පස්සේ ඒ enter කරපු සියලුම තැන් අපිට පොඩි මාක් එකකින් පෙන්නනවා. මේ මාක් එකට කියන නම මට මතක නැහැ දන්නේ. ඔන්න හොයලා බලලා කියන්න. කවුරු හරි පුළුවන් නම් ඉන්ටර්නෙට් එකෙන් හොයලා මේකට දාන්න. ඒ WhatsApp group එකට දාන්න. මාක් එක තමයි මේක. මේ මාක් එක. P අකුර අනිත් පැත්තට හැරෙවුවා වගේ එකක්. විභාගයට අහන්නේ නැහැ. අපේ දැනුමට කතා කරමු. paragraph mark. ඔය එන්ටර් කරපු හැම තැනකටම මේ paragraph mark එක දැන් වැටුණා. ඒක ඕනනම් අයින් කරගන්න පුළුවන්. දැන් මේ ටික පැහැදිලි ඇති.
වර්ඩ් වල ඔයාලා වැඩ කරගෙන යද්දි මොනවද මතුවෙච්ච ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. අපිට ඒවට උත්තර දෙන්න පුළුවන්. මේක ප්‍රායෝගිකව හැමෝම කරන එකකින්ද? සිංහල ඉංග්‍රීසි අතර මාරු වෙන්න මොකද්ද පාවිච්චි කරන කී ස්ට්‍රෝක් එක? බලා ගන්න මෙන්න මෙතන මෙතන mouse එක ක්ලික් කරාට පස්සේ ඉංග්‍රීසි එකයි සිංහල එකයි තියෙනවා. මෙතනට mouse එක point කරන්නම ඕනේ නැහැ ගෙනියලා. alt එක ඔබාගෙන shift එක එබුවොත් එහෙම අනිත් එකට මාරු වෙනවා. switch වෙනවා. ආපහු alt එක ඔබලා shift එක එබුවොත් එහෙම අනිත් language එකට මාරු වෙනවා. මේක තියෙන්නේ task bar එකේ. මේක Windows වලට අදාළ එකක්. ඉතින් මෙතන අපේ Word වල document එකේ type කරගෙන යන අතරේ මට ඕන නම් සිංහල වචනයක් type කරගන්න මේක අතරතුර. දැන් මේක තියෙන English paragraph එක. මම කරන්නේ mouse එකකට අත ගෙනියන්නේ නැහැ. alt එක ඔබාගෙන shift එක ඔබනවා. ඊට පස්සේ සිංහල වලට මාරු වෙනවා. සිංහල Unicode වලට මාරු වෙනවා. එහෙමත් ඒ වචනේ අදාළ වචන type කරලා ඉවර වෙලා නැවත alt එකයි shift එකයි එබුවට පස්සේ නැවත මම මාරු වෙන ඉංග්‍රීසි වලට. mouse එක අවශ්‍ය නැත එතන. අපේ ડોකියුමන්ට් එක ටයිප් කිරීමේ වේගයට බලපෑමක් නැත. ගැටලුවක් තියෙනවා නම් අහන්න එතන පැහැදිලි නැත්නම්. මොකද මේ වේගයෙන් වැඩ කරගෙන යන්න බැරි බාධා මේවා. නිතරම mouse එකට අත අරන් යනවා නිතරම. ඒක මේ සාමාන්‍යයෙන් 150කින් විතර ටයිපිං ස්පීඩ් එක බහිනවා. සාමාන්‍ය විනාඩියකට වචන 40ක් වත් ටයිප් කරන්න පුළුවන්කම තියෙන්න ඕන සාමාන්‍යයෙන් ඔෆිස් එකක වැඩ කරන කෙනෙකුට. සිංහල වේවා ඉංග්‍රීසි වේවා දෙකම. ඒක ටයිප් කරලම තමයි මේ හැකියාව මේ වේගය හදා ගන්න පුළුවන්. එතකොට ඒ අතරතුර mouse එකට අත ගෙනියන්න ගියොත් එහෙම විනාඩියකට වචන 10ක් විතර තමයි ගහන්නේ. ලියුමක් ටයිප් කරගන්න සෑහෙන වෙලාවක් යනවා. නිසා මේ ෂෝට් කට් එකම තමන්ගේ වේගයත් හදා ගන්න. හරි. අද දවසේම මම කියලා දෙන්නම්. ගොඩක් අය print out එකක් ගන්න ගියහම වරද්දන ස්ථාන කීපයක් තියෙනවා. සහ දැනගත යුතු දේවල් කීපයක් තියෙනවා. මේ ටික මම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඔෆිස් බටන් එක තුල තමයි මේ print කියන කමාන්ඩ් එක තියෙන්නේ. print කියන කමාන්ඩ් එකට ගිහිල්ලා print preview කියන එකට ගියොත් ඒ කියන්නේ print කියන කමාන්ඩ් එක ඇතුලේ තියෙනවා sub commands තුනක්. එකක් තමයි print. ඒකෝරේ print කියන එකට ගියාට පස්සේ අපිට preview එකක් එන්නේ නැත. හරිද? ආයෙත් යන්න. quick print එකට ගියොත් එහෙම print dialog box එක එන්නේ නැහැ කෙලින්ම print එකට යනවා. හරිද? ඒක අපිට settings හැදීමේ අවස්ථාවක් නැත. අපේ print preview එකට ගියොත් එහෙම අපිට මේක document එකේ මේක print out එක එන්නේ කොහොමද කියලා preview එකක් පෙන්වනවා. මේ preview එක පෙන්වන්න තැන අපිට තියෙනවා මේ settings හදා ගන්න අවශ්‍ය කරන tools ටිකක්. අපිට ඕන නම් මෙතනදී margin හදන්න පුළුවන් නැවත. options වලට ගියාට පස්සේ print එකේ options හදන්න පුළුවන්. print කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට ඕන නම් මේ print එකේ settings ටික හදන්න පුළුවන්. මොනවද මේ හදන්න ඕන settings? පළවෙනි එක තමයි අදාළ දැන් අපි හිතමු printers දෙකක් මේ කම්පියුටර් එකට plug කරලා තියෙනවා. එහෙනම් print එකේ නම select කරගන්න ඕනේ.
පළවෙනි එක. නැත්තම් print එක දීලා බලාගෙන ඉන්නවා print එක එන්නේ. ඒකේ නම select කරගන්න. ඊට පස්සේ අපි print out ගන්න all pages ද current page එකද මොන pages ද? ඔක්කොම පිටු ටික ගන්න ඕන කිසි ප්‍රශ්නයක් නැහැ. preview එක බැලුවා. right okay. ඔක්කොම ටික ගන්න. තවොත් මේක zoom in zoom out කරලා බලා ගන්න පුළුවන් pages ටික තියෙන්නේ කොහොමද? right. preview එක දැන් ගන්න පුළුවන්. නමුත් මට ගන්න ඕන දැනට cursor එක තියෙන page එක නම් ඒකට කියනවා current page එක කියලා. current page. right. මට ගන්න ඕන දෙකේ ඉඳලා 5 වෙනි පිටුව දක්වා. එහෙම නැත්නම් දෙකේ ඉඳලා 12 වෙනි පිටුව දක්වා. කොහොමද ඒක දෙන්නේ? දෙකේ ඉඳලා 12 වෙනි පිටුව දක්වා. කොහොමද ඒක දෙන්නේ? page range කියන කොටසේ pages කියන තැනට තමයි ඒක දෙන්න ඕනේ. 2-12 ඔය විදිහට දීලා ඉවරලා ඕකේ කරා නම් 2-12යි ඇතුළත්ව මේ පිටු ටික print වෙනවා. right මට ඕනේ 2-7-8යි print කරන්න. 2-7-8යි කොහොමද ඒක දෙන්නේ? එක දෙන්නේ 2,7,8 මතක තියාගන්න ඕනේ ඕක තමයි මේ ක්‍රමය. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා කරන්නේ එතනින් ආපහු ගිය අදාළ page එකට අය print කිය current page කියලා දුන්න ඕකේ. අය අදාළ එකට ගිය print කිය current page කියලා දුන්න ඕකේ. තහපාරක් විතර print එක දෙන්න. එහෙම ඕනේ නෑ මේ ටික හරියට දැනගන්න. ක්‍රමාදද අපට පුළුවන්. 5 වෙනි පිටුව ක්‍රම 11 වෙනි පිටුව ක්‍රම 8 වෙනි පිටුව ක්‍රම 3 වෙනි පිටුව ක්‍රම අපි ඔය දෙන පිළිවෙලට print out එක එනවා. මුලට 5 එනවා ඊගාව එකට 11 එනවා ඊළඟ එකට 8 වෙනි පිටුව එනවා ඊළඟට ඉන්නේ 3 වෙනි පිටුව. ඔය විදිහට print out එක ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි අපේ page එකේ size එක අපි තෝරලා තියෙන්නේ A4 නම් print out එක ගන්න යන්නේ A4 නම් මෙන්න මෙතන properties කියන dialog box එකකින් ගිහින් අපි page size එක හදන්න ඕනේ. document size එක හදන්න ඕනේ A4. මෙතන letter size තිබ්බොත් එහෙම වෙන්නේ සමහර විට අපි type කරපු එකේ සමහර කොටස් නැතුව යන්න පුළුවන්. ඒ නිසා මෙතන document size එක අනිවාර්යෙන් හදන්න ඕනේ A4 කියලා. දෙක match වෙන්න ඕනේ. මේ මෙතනින් අදහස් කරන්නේ මේ A4 document එකකටම print out එක ගන්න ඕනේ කියන. ගන්න ඕනේ අපි type කරලා තියෙන්නේ A4 නම් අපි ගන්නත් ඕනේ A4 නම් අනිවාර්යයෙන්ම අපේ Word වලදී page setup එකේ A4 තියෙන්න ඕනේ. print එකේ dialog box එකේදීත් අපි page size එක A4 කියලා තෝරන්න ඕනේ. හැබැයි අපිට ගන්න පුළුවන් ඕනනම් මේ අපේ A4 එක A3 එකකට ගන්නත් පුළුවන්. A3 එකකට ගන්නත් පුළුවන්. හරි. එහෙම ගන්නකොට අපිට ඒක ඕන zoom කරලා ගන්න පුළුවන් විවිධ option එතන තියෙනවා. no scaling. මෙතන ගත්තොත් එහෙම scale to paper size. මෙතන A3 කියලා දුන්නොත් එහෙම මුළු page එකටම set වෙලා ඉන්නේ මේක. ඉතින් A3 මේක දුන්නොත් එහෙම මුළු A3 page එකක් අපිට දාන්න පුළුවන් printer එකක් තියෙනවා නම් මේක A3 size එකට scale වෙනවා. zoom වෙනවා. මේ තියෙන zoom කියලා. zoom කරලා ගන්න පුළුවන්. මෙන්න මේවා ටික හරියට දැනගත්තොත් අපිට ඉතාලම ලේසි print out එකක් ගත්තට පස්සේ කෑලි හැලෙන්නේ නැහැ. මෙන්න මේ එන dialog box එක තීරණය වෙනවා ඔයාලා install කරලා තියෙන print එක මත. හැම print එකකටම මේ dialog box එකම එන්නේ නැහැ.
වෙනස්. මේක දෙන්නේ මොන software එකකින්ද? මොන යන්න ආපහු පරණ මතකයට. system software, application software, printer drive එක මොකක්ද වෙන්නේ? system software ද application software ද? දැන් කතා කරමු. මේ dialog box එක අපිට ලැබෙන්නේ printer drive එකේ. printer drive එක කියන්නේ මගේ ප්‍රශ්නේ system software එකක්ද application software එකක්ද? මතක තියාගන්න printer drive එක කියන්නේ system software එකක්. print එකක් අපි කඩෙන් ගන්නකොට අපිට හම්බ වෙනවා CD එකක්. ඒ CD එකේ තියෙන software එක install කරාට පස්සේ අපි Word ඇතුලෙන් print ගියාට පස්සේ හම්බ වෙන dialog box එක දෙන්නේ අන්නේ install කරන නිසා. ඒක මේ printer එකට අදාළ ඒ print එකත් print එකේ model එක අනුව වෙනස් වෙනවා. ඔයාලට ලැබෙන්නේ මට මේ තියෙන මේ මගේ කම්පියුටර් එකේ මේ පෙන්වන dialog box එක නෙමෙයි. නමුත් මොන dialog box එක පෙන්නුවා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ document size එක තියෙන තැනට ගිහලා ඒක තෝරගන්න. ඊළඟට printer තව මොනවා settings තියෙනවා නම් ඒවා හදා ගන්න ඔයාලට පුළුවන්. සමහර printers වලට අනුව සමහර features වෙනස් වෙනවා. computer literacy එක කියන්නේ මොකේට ගියත් අදාළ කරන දේවල් ටික තමන්ට හදාගැනීමේ හැකියාව. මම හිතනවා print out ගන්න අවශ්‍ය කරන දේවල් ටික මම දැන් කියලා දුන්නා කියලා. මොනවාද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි අවසාන විනාඩි කිහිපෙ පොඩි ප්‍රශ්න ටිකක් කරමු. හරි මතක අලුතෙන්වත් එක්ක. මම හිතන්නේ මෙන්න මේ ප්‍රශ්නය පේනවා ඇති හරි. සමහර ඒවා කොට මේ පන්තියේ ඉගෙන ගන්න නැතුව ඒක නමුත් දැනුමක් ඇති. ඒකෝට ඒ දැන් තමන්ට තියෙන දැනුම සහ ඒ ඉගෙනගත්තුව පාවිච්චි කරලා මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න බලමු. ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ සර් කැරියර් රිටර්න් වලින් වෙන්නේ මොකක්ද කියලා. මට මේ ප්‍රශ්න පැහැදිලි නෑ. කිෂානි අහලා දෙන්න. කිෂානි අහන්න පුළුවන්ද මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. හරි. ඒකල් ප්‍රශ්නාංක 61 සිට 70 දක්වා වූ ප්‍රශ්න සඳහා අදාළ ප්‍රකාශයේ සත්‍ය හෝ අසත්‍ය බව යටින් ඉරක් ඇඳ පෙන්වන්න. මේ කියන ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියලා ඉරක් ඇඳලා පෙන්වන්න කියලා තියෙනවා. මේක වර්ණ ප්‍රශ්න පත්‍රය.
මේක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ පළවෙනි සෙමස්ටර් එකේ පේපර් එක. පරිගණකයට සිතීමේ හැකියාව ඇත. සත්‍යද අසත්‍යද? දැන් කතා කරමු. වර්ධින්න පුළුවන් හරියන්න පුළුවන් ඒකේ ගැටලුවක් නැහැ. තමන්ට තේරෙන විදිහට තමන් උත්තර දෙන්න. ඔව් කතා කරමු. අසත්‍යයි සර්. සත්‍යයි. පරිගණකයට හිතන්න බෑනේ. හිතන ගානේ තමයි එයා කරන්නේ. ඊළඟ එක. විද්‍යුත් තැපැල් ලිපි සමග පරිගණක වෛරස් පැතිරීමට පුළුවන්. සත්‍යද අසත්‍යද? සත්‍ය. සත්‍යයි. ඊළඟ මෙහෙයුම් පද්ධතියක් නොමැතිව පරිගණකයක් භාවිතා කළ නොහැක. සත්‍යද අසත්‍යද? දැන් හිතන්න ඕනේ. ඒ සත්‍යද අසත්‍යද? අහන්නේ නැහැ. සත්‍ය. මෙහෙයුම් පද්ධතියක් නොමැතිව පරිගණකයක් භාවිතා කළ නොහැක. සත්‍යයි. මෙහෙයුම් පද්ධතියක් නැතුව කිසිම පරිගණකයක් භාවිතා කරන්න බෑ. ප්‍රිවිලේජ් කාඩ් යනු සුපිරි වෙළඳසැල් වල භාවිතා වන කාඩ් විශේෂයකි. සත්‍යද අසත්‍යද? ගන්නලා නැහැ මම නම් සාමාන්‍ය දැනුම ප්‍රශ්න. ප්‍රිවිලේජ් කාඩ් කියන්නේ සුපිරි වෙළඳසැල්. ඊළඟට යම් බිස්නස් වල පාවිච්චි වෙන කාඩ් එකක්. මේක සත්‍යයි. ඒකෙන් සිද්ධ වෙන්නේ මෙයා තමන්ගේ කස්ටමර්ස්ලට කාඩ් එකක් ඉස්සු කරනවා. ඒ කාඩ් එක අරගෙන එනවා නම් ඒ කස්ටමර්ස්ලා පොඩි ඩිස්කවුන්ට් එකක් දෙනවා. ෆුඩ් සිටි වල සුපිරි වෙළඳසැල් වල ඕක පාවිච්චි කරනවා. DVD තැටියකට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් CD තැටියක ගබඩා කළ හැක. වන්නලා තියෙනවා. නිසා DVD වල වෙනස් දැන් මතක් වෙන්න ඕනේ. කියන්නේ උත්තරේ වරදින්න පුළුවන්. ඒක කමක් නැහැ. උත්තරයක් දෙන්න. අසත්‍යයි. අසත්‍යයි. හැබැයි ෂුවර් නැතුව කිව්වේ. CD තැටියක මෙගාබයිට් 700යි. DVD තැටියක ගිගාබයිට් 4.0 DVD තැටියක ගිගාබයිට් තියෙනවා 4.7ක්. ගිගාබයිට්. අර මෙගාබයිට් 700. කියන්නේ CD තැටි ඉස්සර ආවේ කලින් ආවේ CD තැටි පස්සේ ආවේ DVD. ඊට පස්සේ තව එක තැටියක් ආවා. මොනවාද? Blu-ray BLU RAY.
හරි. පරිගණක වෛරස් වලට පරිගණක ජාල හරහා පැතිරීමේ හැකියාව ඇත. සත්‍යද අසත්‍යද? සත්‍ය. සත්‍යයි. PowerPoint යනු විවිධ ගණනය කිරීම සඳහා භාවිතා කළ හැකි මෘදුකාංගයකි. සත්‍යද අසත්‍යද? අසත්‍ය. අසත්‍යයි. හරි. ශුද්ධ තරංග ඍජු මාර්ගයක පමණක් ගමන් කරයි. Microwaves. ශුද්ධ තරංග. මේක පොඩ්ඩක් අපි තියමු. ඒක මටත් පොඩි ගැටලුවක් තියෙනවා මේ මට මතක නැහැ. available okay. කොහොමද? Google එකේ හොයමු microwaves කියලා. Wavelength කියන request. Magnetic radiation. Images වල බලන්න. කවුරු කරගමු. අපිට තියෙනවා හරි. ඊළඟ එකට යමු. පුනරාවර්තක යනු පරිගණක ජාල දෙකක් සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන උපකරණයකි. සත්‍යද අසත්‍යද? repeater. ජාල දෙකක් සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන උපකරණයක් කියලා කියනවා. අසත්‍ය. ඔව් අසත්‍යයි මේක. රිපීටර් එක කියලා කියන්නේ පරිගණක ජාලයක් ඉතා දිග පරිගණක රැහැන් අදිනකොට ජාල රැහැන් අදිනකොට ඒ ජාල රැහැන් වලින් data lost වීම වළක්වීම සඳහා පාවිච්චි කරන උපකරණයක්. ඒ කියන්නේ දත්ත වල ප්‍රබලත්වය වර්ධනය කිරීම සඳහා භාවිතා කරන උපකරණයක්. හරි ඊගාව එක බලමු. වෙලුම් යුගල රැහැනක ගමන් කරන දත්ත සඳහා පිටතින් පැමිණෙන විද්‍යුත් සහ චුම්බක තරංගවල බලපෑමක් නැත කියලා කියනවා. සත්‍යද අසත්‍යද? වෙලුම් යුගල ඒ කියන්නේ ට්විස්ටඩ් පෙයා. ඔය කියන්නේ නෙට්වර්ක් කරන්න ගන්න කේබල්. ඒවා ළඟ කාන්දන් තිබ්බොත් ඒවා ළඟින් විදුලි රැහැන් ගියොත් ඒවට බලපෑමක් නෑලු. දැන් ඔන්න ඔෆිස් එකේ නෙට්වර්ක් කරනවා. ඒ අස්සේ අපිට ඕන වුණා මේ ලයිට් එකකට වයර් එකක් දාගන්න ඒ බටේ ඇතුලෙන්. අපි ඒක කරනවා. කරාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් විද්‍යුත් චුම්බක තරංග දැන් විදුලි රැහැනකින් ඒ අවටට විදුලි රැහැනේ වටේට යම්කිසි තරංගමය බලපෑමක් තියෙනවා.
ඒකට කියනවා විද්‍යුත් ශ්‍රාවය කියලා. එතකොට මේ විද්‍යුත් ශ්‍රාවය නිසා අර නෙට්වර්ක් කේබල් එකේ යන data වලට බලපෑමක් තියෙනවද නැද්ද කියලා තමයි අපි දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්නේදී. බලපෑමක් නැත කියලා තමයි කියන්නේ. මේක සත්‍යද අසත්‍යද? මේ ප්‍රකාශය අසත්‍යයි. හරිද? ඒ විදිහට මේ දැන් විදුලි රැහැනකුයි නෙට්වර්ක් කේබල් එකකුයි එකම බටයක් ඇතුලෙන් දාන්නේ නැත. ඒ දාන්නේ නැත්තේ විදුලි රැහැනෙන් යන විදුලිය නිසා ඇතිවන විද්‍යුත් චුම්බක බලපෑමක් තියෙනවා. ඒ බලපෑම නිසා අර නෙට්වර්ක් කේබල් එක හරහා යන data විකෘති වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. හරි. අද දවසේ ඉගෙනගත්තු දේවල් වල මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි. එහෙම ගැටලු ප්‍රශ්න මොකුත් නැත්නම් අදට අපි නතර කරමු. අමාර WhatsApp group එකට දාන ප්‍රශ්න වලට උත්තර සපයන්න බලන්න. එතකොට ලබන සතියේත් අපි අඟහරුවාද මේ වෙලාවට හම්බ වෙන්නේ. මට අවශ්‍ය වෙනවා මේ ටික ඉක්මනට ඉවර කරගෙන යන්න. මොකද මේල් මර්ජ් කියන කොටස ටිකක් ඔයාලට වැඩිපුර කරන්න ඕනේ. ඒකට කාලය ඕනේ. ඒත් එක්කම access සහ excel දෙකටත් පොඩ්ඩක් කාලය ඕනේ. ඒ නිසා මම මේ word වල එකතැන ගොඩාක් නැදිලා ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අතරේ මොනවා හරි ප්‍රශ්න මතුවෙනවා ඒවා තියෙනවා නම් මේ අපේ WhatsApp group එකට දාන්න පුළුවන්. හැකි අවස්ථාවක මම ඒවට උත්තර දෙන්නම්. ඒක පාවිච්චි කරන්න ඔයාලට මේ කාලය ඇතුළත තමන්ගේ දැනුම වැඩි කරගන්න. පේපර් එක කොහොම හරි ගොඩ දාගන්න බලන්න. ඒකට මේ WhatsApp කියන එක රිසෝස් එකක් හැටියට පාවිච්චි කරන්න. රයිට් එහෙමනම් ඊට වඩා මම කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ලබන සතියේ නැවත අපි හම්බ වෙමු. සියලුම දෙනාට එතෙක් සුබදායි සතියක් වේවා.